හරි. පුතේ මම පැහැදිලිව ඇහෙනවා නේද හැමෝටම? ක්ලියර්ලි ඇහෙනව නේද ළමයි? පැහැදිලි නේද කතා බහ කරන එක? right. හරි. හරි. එතකොට අද අපි කතා කරන්නේ 2010 MCQ පේපර් එක. පළවෙනි ප්‍රශ්නේ ඔයගලගෙන් අහලා තියෙනවා රික්තක නල ට්‍රාන්සිස්ටර් මගින්ද පසුව ට්‍රාන්සිස්ටර් ශුද්ධ සකසු මයික්‍රෝප්‍රොසෙසර්ස් මගින්ද ප්‍රතිස්ථාපනය කිරීමෙන් පරිගණකවල මොනවද අඩු වුනේ කියලා. අඩු වෙච්ච දේ අහන්නේ. right. හැකියාවන් කියන එක වැඩි වෙනවා. right. කියන්නේ ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එක පරම්පරාවෙන් පරම්පරාවට හැකියාවන් එන්න වැඩි වෙනවා. ඊළඟට මොනවාද ප්‍රමාණය කියන එක එන්න වැඩි වෙන්නේ නැහැ. පළවෙනි පරම්පරාවේ පරිගණක තමයි ප්‍රමාණයෙන් ඉතා විශාල ඒවා විදිහට තියෙන්නේ. එතකොට පරම්පරාවෙන් පරම්පරාවට රික්තක නල වලින් ට්‍රාන්සිස්ටර් වලට එනකොට සයිස් එක අඩු වෙනවා. ට්‍රාන්සිස්ටර් වලින් ICs වලට එනකොට සයිස් එක අඩු වෙනවා. ඒ විදිහට එන්න ඇවිල්ලා අද දවස වෙනකොට අපි නේද අපේ අල්ල උඩ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය නැත්නම් වොච් එකකට ගන්න පුළුවන් ප්‍රමාණයකටම කම්පියුටර් එක පුංචි කරලා තියෙනවා. right. එතකොට සයිස් එක තමයි අඩු වෙන කෙනා වෙන්නේ. ඒක නිසා දෙවෙනි උත්තරේ තමයි ඔයගලන්ට මේකට නිවැරදි උත්තරේ විදිහට අරගන්න තියෙන්නේ. රිලයබිලිටි විශ්වාසවන්ත භාවය නැත්නම් විශ්වාසයතාව වැඩි වෙනවා එන්න. right. ටෙක්නොලොජි එක දියුණු වෙන නිසා කාර්යක්ෂමතාවත් ඒ විදිහටම එන්න වැඩි වෙනවා. right. එතකොට දෙවෙනි උත්තරේ තමයි පළවෙනි එකට උත්තරේ විදිහට අරගන්න තියෙන්නේ. දෙවෙනි එකේ අහනවා තොරතුරු පද්ධති මගින් හිස්තැනක් සකස් කර ආයි හිස්තැනක් බවට පත් කරනු ලැබේ. ඉතින් මේක බොහොම සරල ප්‍රශ්නයක්. පළවෙනි පාඩමේ පළවෙනි පිටු කීපෙම අපිට මේකට උත්තරේ හම්බ වෙනවා 10 වසර පොතේ. ඒකට උත්තරේ වෙන්නේ දත්ත කියන දේවල් තමයි අපි සකස් කරන්නේ. දත්ත සකස් කරායින් පස්සේ තොරතුරු බවට පරිවර්තනය වෙනවා. එතකොට තොරතුරු පද්ධති මගින් B කියන්නේ දත්ත සකස් කර C කියන්නේ තොරතුරු බවට පත් කරනු ලැබේ. තුන්වෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ විදිහට අපිට අරගන්න තියෙන්නේ. තුන්වෙනි එකේ කතා කරලා තියෙනවා පහත දී ඇති පරිගණක උපාංක සලකන්න. යතුරු පුවරුව, පරිලෝකකය, ස්කෑනර් එක, මුද්‍රකය, ප්‍රින්ටර් එක, නාදකය, ස්පීකර් එක. ඒ අතුරින් පරිගණකයක ආදාන උපාංග ලෙස යොදාගත හැකි කවර ඒවාද? හරිම ලේසි නේද? ආදාන කරන්න පුළුවන් කීබෝඩ් එක පාවිච්චි කරාම කැරක්ටර් ඉන්පුට් එකක් යන්න පුළුවන්. ස්කෑන් එක පාවිච්චි කරාම ස්ටිල් ඉමේජ් එකක් නිශ්චල රූපයක් ඉන්පුට් කරන්න පුළුවන්. මුද්‍රකය කියලා කියන්නේ අවුට්පුට් ඩිවයිස් එකක්. නාදකය කියලා කියන්නේ අවුට්පුට් ඩිවයිස් එකක්. මුද්‍රකයෙන් අපිට හම්බෙන්නේ සොෆ්ට් කොපි එකක්, හાર્ඩ් කොපි එකක් කරලා ගන්න පුළුවන් print එක පාවිච්චි කරාම. නාදකයෙන් අපිට එන්නේ සවුන්ඩ් අවුට්පුට් එකක්. එහෙනම් උත්තරේ වෙන්නේ A සහ B. right. හතරවෙනි ප්‍රශ්නේ කතා කරනවා පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න. සසම්භාවී ප්‍රවේශ මතකය සම්බන්ධයෙන් තියෙන්නේ. සසම්භාවී ප්‍රවේශ මතකය මේගොල්ලෝ අහන්නේ සත්‍ය ප්‍රකාශය. right. සසම්භාවී ප්‍රවේශ මතකයේ ඉක්මනින් ක්ෂය වන මතකයක නැත්නම් නැශ්‍ය වන මතකයක් කියලා කියනවා. volatile memory එකක් කියලා. ඒක හරියටම හරි. right. විදුලි බලය නැති වුණාම එයා ගාව තියෙන දේ එයා අමතක කරලා දානවා. දෘඩාංග තැටිය සහායක ගබඩා උපාංගයකි. right. auxiliary storage. right. the auxiliary storage නැත්නම් සහායක ගබඩා උපාංගයක් කියන එක විශේෂයෙන් අපිට අර්ථ දක්වන්න දෙයක් නැහැ. සහායක ගබඩා උපාංගයක් කියලා කිව්වම අර ඕනම ගබඩා උපාංගයක්. මොකද අපිට හම්බෙන ගබඩා උපාංග ඔක්කොම වගේ සහායක ගබඩා උපාංග තමයි තියෙන්නේ. right. එතකොට දෘඩාංග තැටිය වේවා, ඊළඟට පෙන් ඩ්‍රයිව් එකක් වේවා, CD එකක් වේවා, DVD එකක් වේවා, external hard disk එකක් වේවා. right. ඔය හැම දෙයක්ම මේ auxiliary storage device සහායක උපාංග ගබඩා උපාංග විදිහට තමයි අපි සලකන්නේ. ඒක නිසා මෙයත් නිවැරදි. තුන්වෙනි ප්‍රකාශය කියලා තියෙනවා සුනාමේ තැටියක් සංගත තැටියකට වඩා දත්ත ගබඩා කරයි. සුනාමේ තැටියක් කියලා කියන්නේ floppy disk එකක්. floppy disk එකේ තියෙන ගබඩා කිරීමේ හැකියාව ඔයාට එන්නේ 1.44 MB.
මෙගාබයිට් 1.4ක්. කම්පැක්ට් ඩිස්ක් එකක සාමාන්‍යයෙන් 670ක් මෙගාබයිට් වල ඉඳලා 720ක් මෙගාබයිට් කියන රේන්ජ් එකේ මේක මැනේජ් කරගන්න පුළුවන්. right? ඒතකොට ඒක නිසා මේ කියලා තියෙන ප්‍රකාශය වැරදි. right? නිවැරදි වෙන්නේ නැහැ. එතකොට නිවැරදි උත්තරය වෙන්නේ A හා B පමණි කියන එක. right? ඒතර හතරවෙනි උත්තරේට 3 තමයි නිවැරදි උත්තරය වෙන්නේ. පස්වෙනි එකේ එක රූපෙහි ABC මගින් දැක්වෙන දේ හඳුනා ගන්න. right? එතකොට මේකේ පින්තූර නම් ටිකක් විතර අපැහැදිලි. අපි උත්තර වලට තියෙන එකෙන් මෙතන කතා බහ කරලා තියෙන මේ තියෙන ලොකු පෝට් එකක් අපේ පවර් සොකට් එකේ නැත්තම් බිත්තියේ ඉඳලා එන පවර් ලයින් එක කනෙක්ට් කරන්න තියෙන තැන. ඒ කියන්නේ පවර් සොකට් එක. ඊළඟට මෙතන highlight කරලා තියෙන්නේ පරණ mouse සහ keyboard කනෙක්ට් කරන්න තියෙන PST port. PS2 port දෙක ගැන. right? ඊළඟට C වලදී කතා කරලා තියෙන්නේ USB port එක ගැන. right? එතකොට A කියන්නේ Java කෙවණිය, B කියන්නේ PS2 කෙවණිය, C කියන්නේ USB එක. ඒක නිසා පළවෙනි උත්තරේ අපිට උත්තරේ විදියට ගන්න පුළුවන්. ඔව්. තිසංක පුතේ මං කියන එක ඔය පැත්තට පැහැදිලිව ඇහෙනව නේද? right. ඔව්. තිසංක අපි දැන් මේ කතා කරගෙන යන්නේ 2010 පේපර් එක. ගිය සතියෙන් අපි තියරි දේවල් ටික කතා බහ කරලා ඉවර කරානේ. දැන් අද ඉඳලා ඉස්සරහට ඔක්කොම කතා කරන්නේ past papers. right? 2010 පේපර් එක තමයි මේ කරගෙන ඉස්සරහට යන්නේ. හරි? තිසංක පැහැදිලිද? right. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ 2GB මතකය තුල්‍ය වන්නේ right. එතකොට ගිගාබයිට් 2ක මතකයක් සමාන වෙන්නේ කාටද කියලා යහන්නේ. ඒතර ගිගාබයිට් 2ක මතකය කියන එක සමාන වෙනවා අපි දන්නවා ගිගාබයිට් 1ක්. තිසංක ෆිසිකල් ක්ලාසස් දැම්ම පටන් ගන්නේ නැති වෙයි පුතේ. මොකද වසන්ත සර්ගේ ක්ලාස් එක 7ට තියෙන නිසා 7යි කාලට මම හිතන්නේ පටන් ගන්නෙ. ඒක නිසා ඒ ක්ලාස් එකේ විදිහට යනකම් grade 11 එකත් අපිට online විදිහටම තමයි කරගෙන යන්න වෙන්නේ. මොකද දැන් ඔයගලන්ගේ ඇත්තටම ගත්තොත් ෆිසිකල් ක්ලාස් තියෙන්න ඕන දවස් ප්‍රමාණය ඉවර වෙලානේ දැන් තියෙන්නේ. ඒක නිසා අපිට මේ මොඩ් එකේ තමයි ඉස්සරහට යන්න වෙන්නේ. right? අපිට ෆිසිකල් ක්ලාස් එකක් සෙට් කරගන්න පුළුවන් වෙන අවස්ථාවක් ආවොත් අපි ඒක මැනේජ් කරගමු. දැනට මේ විදිහට තමයි අපිට යන්න වෙන්නේ. මෙතන අහනවා ගිගාබයිට් 2ක මතකය තුල්‍ය වන්නේ කොහොමද කියලා. එතකොට ගිගාබයිට් එකකට අපි දන්නවා 1024ක් මෙගාබයිට් තියෙනවා. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් 2/10 බලයක් මෙගාබයිට්ස් අපිට තියෙනවා කියලා. මොකද 1024 කියන්නේ 2/10 වෙනි බලය. right? එතකොට 1024ක් KB කියන එක නා වැරදි. තපරකින් මගේ අතින් තව අඩුපාඩුවක් වෙනවා. මේ දැන් අහන්නේ 2GB 2GB එක්කෙනෙක් කියලා. ඒතර 2GB කියලා කියන්නේ මොකක්ද? 1024 ඒවා දෙකක්. MB වලින් ගත්තා. නේද? එතකොට අපි 1024 2/10 බලය කියලා ලිව්වොත් 2/10 බලය ගුණ කිරීම 2. 2 කියලා කියන්නේ 2 පළවෙනි බලය. ඔන්න ඔච්චර ප්‍රමාණයක් මෙගාබයිට් තියෙනවා. ඒ කියන්නේ 2/11ක් මෙගාබයිට් තියෙනවා ගිගාබයිට් 2කට.
right? ඒ කියන්නේ නිවැරදි උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. right? හත්වෙනි ප්‍රශ්නේ. 1.1.2.1 ද්විමේ සංඛ්‍යාවට තුල්‍ය වෙන අෂ්ටමය සංඛ්‍යාව වෙන්නේ. එතකොට ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවකට පෙරලනකොට අපි මොකද කරන්නේ? ද්විමේ සංඛ්‍යාව ලියාගෙන එයාව දකුණු අත පැත්තේ ඉඳලා බිටු 3 කොටස් වලට අපි වෙන් කරනවා. ඒ වෙන් කරලා ඒ එක කොටසක් පුංචි ද්විමේ සංඛ්‍යාවක් කියලා හිතලා එයාව කන්වර්ට් කරනවා එයාගේ දශමය අගයට. එතකොට එහෙම කන්වර්ට් කරනකොට මේගොල්ලන්ගේ ස්ථානීය අගයන් ඔයාලට උවමනා වෙනවා. ස්ථානීය අගයන් වෙන්නේ 1 2 සහ 4 කියන ස්ථානීය අගයන්. මේ කට්ටියගේ වෙන්නේ 1 සහ 2 කියන ස්ථානීය අගයන්. 4 තැනට අගයක් නැහැ. එතකොට එහෙම ගත්තම මේ සංඛ්‍යාවෙන් නිරූපණය වෙන්නේ මෙයාගේ 1 තියෙන්නේ 1 කියන ස්ථානීය අගය කෙලින් විතරයි. 2 සහ 4 කියන තැන් වලට ඉහළින් බිඳුව තියෙනවා. ඒක නිසා මෙයාගෙන් 1 තමයි නිරූපණය වෙන්නේ. මෙතනදී 1 කියන අගයන් දෙක තියෙනවා. 2 සහ 1 කියන දෙන්න උඩින්ම. ඒක නිසා 2යි 1යි එකතු වෙනවා උත්තරේ 3 කියලා හම්බ වෙනවා. එහෙනම් අෂ්ටමය සංඛ්‍යාව නැත්නම් අෂ්ටක සංඛ්‍යාව වෙන්නේ 31 කියන අගය. right? ඒ කියන්නේ දෙවෙනි එක්කෙනා නිවැරදි කියලා අපිට අරගන්න පුළුවන්. right. 8 වෙනි ප්‍රශ්නේ පහක් දක්වන සංඛ්‍යා තුළින් විශාලතම සංඛ්‍යාව කුමක්ද? දැන් විශාලතම සංඛ්‍යාව හොයනකොට අපිට මුලින්ම කරගන්න පුළුවන් දෙයක් තමයි මේ සංඛ්‍යාවල තියෙන ඉලක්කම් ප්‍රමාණය නැත්නම් සංකේත ප්‍රමාණය වෙනස් නම් සංකේත ප්‍රමාණය වැඩිම සංඛ්‍යාව තමයි විශාලම අගය වෙන්නේ. මොකද අපි සාමාන්‍ය සංඛ්‍යාවක අපි 3 කියලා ලියලා 32 කියලා ලිව්වොත් පැහැදිලිවම මෙයා ලොකුයි කියලා අපි දන්නවා. 132 කියලා ලිව්වොත් මෙයා ලොකුයි කියලා අපි දන්නවා. right? ඒ කියන්නේ සංකේත ගාන වැඩි වෙනවාද ඒකට අනුව අපිට හොයාගන්න පුළුවන් සංඛ්‍යාව විශාලයි කියන එක. දැන් මෙතනදී ඔයගලන්ට හම්බෙන්නේ සංකේත ගාන එහෙම වැඩි වෙනසක් නැහැ. හැමෝගෙම සංකේත 8යි හෝ 7යි තියෙනවා නේද? 7යි තියෙන්නේ. right? ඒක නිසා අපිට එකෙල්ලේ කියන්න බෑ මෙයා ලොකුයි කියන එක. ඊළඟට අපිට සංකේත ගාන සමාන නම් ඊළඟට අපිට බලන්න වෙනවා ස්ථානීය අගයන් කොහොමද කියලා. right? ස්ථානීය අගයන් වල එකතු. එතකොට දැන් අපි නේද නම්බර් සිස්ටම් එක වැඩ කරලා අපේ හුරුවත් එක්ක අපි දැන් මේ දේවල් ටක් ගාලා අහු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. right? කොහොමද මේකක් අපි ටක් ගාලා මැනේජ් කරගන්නේ? අපිට පුළුවන් අදාළ සංඛ්‍යාවේ එකේ ඉලක්කම තියෙන තැන්වල ස්ථානීය අගයන් ටික ටක් ගාලා ලියලා බලන්න. ඒ ලිව්වම ඒ ටික එකතුව විශාලම එක්කෙනා දෙන කෙනා විශාල මගය කියලා අපිට අරගන්න පුළුවන්. right? එතකොට පළවෙනි සංඛ්‍යාව ගත්තොත් 1 2 4 කියන තැන එකක් තියෙනවා 8 කියන තැන එකක් තියෙනවා 16 ගාව නැහැ 32 ගාව නැහැ 128 ගාව එකක් තියෙනවා. එතකොට 128යි 8යි 136යි 136 4යි 140යි. මේ එන්නේ 140. මෙතන කොහමද? 1ට නෑ 2 තියෙනවා 4ට නෑ 8 තියෙනවා 16ට නෑ 32ට නෑ 64 තියෙනවා. මම වැරදිද මෙතන ගණන් කරගත්තා 1 2 4 8 16 32 64. ඔව්. මෙතන මම වැරද්දක් කරා. මෙයාගේ තියෙන්නේ 64 කියන එක. right? එතකොට මේකට උත්තරේ එන්නේ 64යි 8යි 72යි 72යි 4යි 76යි කියලා. මෙතන එන්නේ 64යි 8යි 72යි 72යි 2යි 74යි කියලා. දැනට පළවෙනි එක්කෙනා ලොකුයි. මෙතන කොහොමද තියෙන්නේ? 1 තියෙනවා 2 නැහැ 4 තියෙනවා 8 නැහැ 16 තියෙනවා 32 නැහැ 64 තියෙනවා. right? 64යි 16යි 80යි 80යි 5යි 85යි.
මෙතන 1 නැහැ 2 නැහැ 4 නැහැ 8 නැහැ 16 නැහැ 32 තියෙනවා. ඒ වගේම 64 තියෙනවා. 64යි 32යි උත්තරේ 96යි. එහෙනම් විශාලම සංඛ්‍යාව වෙන්නේ 4 වෙනි සංඛ්‍යාව. පැහැදිලිද? ඔව් ළමයි. right. හරි. 9 වෙනි ප්‍රශ්නේ. ASCII කේතයෙහි 1.4.1 ලෙස C අක්ෂරය දැක්වේ නම් ASCII කේතයෙහි A අක්ෂරය සඳහා තුල්‍ය වන්නේ කුමක්ද? right. එතකොට A අක්ෂරය මොකක් C අක්ෂරය මෙයා නම් A අක්ෂරය කවුද කියලා යහන්නේ. එතකොට ASCII කෝඩ් එකේ අපි දන්නවා A අක්ෂරය කියන්නේ ABCD කියන අක්ෂර ටික තියෙන්නේ පිළිවෙලකට. right. A කියන කෙනාට හම්බෙන්නේ දශමයාගය 1 නම් B කියන කෙනාට හම්බෙන්නේ දශමයාගය 2, C ට හම්බෙන්නේ 3, D ට හම්බෙන්නේ 4. ඒ විදිහට එක ළඟ තමයි arrange වෙලා තියෙන්නේ. එතකොට C අක්ෂරය දීලා තියෙනවා නම් එහෙනම් අපිට A අක්ෂරය හොයාගන්න පුළුවන්. මුලින්ම අපි හොයාගන්නවා C අක්ෂරයේ අගය කොච්චරයිද කියලා. නේද? එතකොට C අක්ෂරයේ පැත්ත ගත්තොත් නේද? 1 ඉන්නවා 2 ඉන්නවා 4 8 16 32 නැහැ 64 ඉන්නවා. එහෙනම් මේ සංඛ්‍යාවෙන් නිරූපණය වෙන්නේ කවුද? 64යි 2යි 66යි 66යි 1යි 67යි. එතකොට 67 කියන්නේ C නම් 66 කියන්නේ B 65 කියන්නේ A. 65 හැදෙන්නේ කොහොමද? 64ට එකක් එකතු වුණාම නේද? මෙතන තියෙනවා 1යි 2 නැහැ 4 නැහැ 8 නැහැ 16 නැහැ 32 නැහැ. මෙන්න මෙයාට එක තියෙනවා ඒ කියන්නේ 64යි. ඒ කියන්නේ මෙයා තමයි නිවැරදි උත්තරේ විදිහට නැත්නම් A ගේ ASCII කෝඩ් එක විදිහට අපිට අරගන්න තියෙන්නේ. right. එතකොට 9 වෙනි එකට උත්තරේ 1 කියන අගය එන්නේ. right. ඊළඟට 10. ගුරුවරයෙක් පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව 35 ලෙස යතුරු පූර්ව භාවිතා කර පරිගණකයකට ඇතුළු කරයි. පරිගණකයේ සසම්භාවී ප්‍රවේශ මතකයේ මෙම සංඛ්‍යාව ද්විමය ආකාරයෙන් ගබඩා කරයි. RAM හි ගබඩා කරන ලද සංඛ්‍යාව කුමක්ද? 35 කියන කෙනා ද්විමය සංඛ්‍යාවකට පෙරලන්නයි කියලා කියන්නේ. right. ඒතර 35 ද්විමය සංඛ්‍යාවකට පෙරළුවම කොහොමද? දෙකෙන් බෙදුවා 1යි 15ට දෙවරක් 7යි ඉතිරි 1යි. නැවත දෙකෙන් බෙදුවා 8යි ඉතිරි 1යි. නැවත දෙකෙන් බෙදුවා 4යි ඉතිරි 0යි. නැවත දෙකෙන් බෙදුවා 2යි ඉතිරි 0යි. නැවත දෙකෙන් බෙදුවා 1යි ඉතිරි 0යි. right. එතකොට ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ 1.3යි එකේ ඒවා 2යි. එහෙම උත්තරයක් තියෙන්නේ මෙන්න මෙතන. හරි. කොබලන්න 10 වෙනි ගානට වෙනකන් 10න් 10ම හරි ගියපු අය ඉන්නවද? right. චනාරා බොහොම හොඳයි. right. හිමන්සා බොහොම හොඳයි. right. තව කවුද? right. හරි. එහෙනම් අපි ඉතින් ඉස්සරහට යමු. ශිෂ්‍යයෙකුට ඔහුගේ උදා 11 වෙනි ගාන නේද? දෙක රූපයේ දැක්වෙන තර්ක පරිපතයේ ප්‍රතිදානය 1 නම් පිළිවෙලින් A හා B හි අගය විය යුත්තේ කුමක්ද? එතකොට ඒක ගැන කතා කරන්න මම මේ මෙතන කරපු කැල්කියුලේෂන් එක අස් කර ගන්න ඕනේ. right. එතකොට මේ කියන එක්කෙනාගේ
output එක එක නම්. මේ තියෙන AND gate එකක්. මෙයා AND gate එකක්. ඒතර මෙයා එක වෙන්න නම් පැහැදිලිවම මෙතනත් එක විය යුතුයි මෙතනත් එක විය යුතුයි. මොකද AND gate එකේ වෙන එකම අවස්ථාවකදීවත් එක output කරන්නේ නැහැ. දෙන්නම එක ඒවා නොවෙන්න. ඒතර මෙතන එක එන්න නම් මේ NOT gate එකෙන් පිටිපස්සට input වෙන්න ඕනේ බිඳුව. මෙතනට එක එන්න නම් මෙයාට straight away එන්න ඕනේ එක. එහෙනම් A කියන්නේ බිඳුවයි B කියන්නේ එකයි. right? තුන්වෙනි උත්තරේ විදිහට අපිට manage කරගන්න පුළුවන්. 12 ශිෂ්‍යයෙකුට ඔහුගේ උදාහාරය සඳහා ඉන්දියාප්ප හෝ පාන් තෝරා ගන්න පරිප්පු හොදි සමග කෑමට ගත හැකිය. ඉහත සිද්ධිය නිරූපණය කරනු ලබන්නේ පහත් දැක්වෙන කවර තර්ක මෙහෙයුම් මගින්ද නැත්නම් මෙහෙයුම්ද? මුලින්ම කියන උදේ ආහාරය සඳහා ඉන්දියාප්ප හෝ පාන්. එතකොට හෝ කියලා කියන්නේ ඕ කියන අර්ථය. පරිප්පු හොදි සමග කෑමට ගත හැකියි. එතකොට ඉන්දියාප්ප හෝ පාන් තෝරගන්න පුළුවන්. හැබැයි ඒක පරිප්පු හොදි සමග තමයි කන්න වෙන්නේ අනිවාර්යයෙන්. right? එතකොට මේ පරිප්පු හොදි සමග කෑමට ගන්න පුළුවන් කියන එක්කෙනාව AND එකකින් කනෙක්ට් වෙන්න ඕනේ. ඒතර මුලින් කරන්නේ O එක ඊට පස්සේ තමයි AND එක කනෙක්ට් වෙන්නේ. right? එහෙනම් උත්තරේ දෙවෙනි උත්තරේ කියලා අපිට සලකන්න පුළුවන්. 13 වෙනි කෙනා. පහත් සඳහන් කාර්ය සලකන්න. වෛරස වලට එරෙහිව දත්ත සුරැකීම ගබඩා කිරීමේ උපාංගව. මෙතන අහන්නේ ඔපරේටින් සිස්ටම් එකේ කාර්ය වනුයේ කුමක්ද කියලා. ඒතර වෛරස වලට එරෙහිව දත්ත සුරැකීම OS එකකින් කරන්නේ නැහැ. ඒක කරන්නේ ඇන්ටි වෛරස් software එකකින් නැත්නම් ප්‍රතිම වෛරස මෘදුකාංගයකින්. right? ඒක නිසා ඒගෙන් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඔපරේටින් සිස්ටම් එකේ කාර්යයක් නෙවෙයි. B. ගබඩා කිරීමේ උපාංග වල ඇති ගොනු වල ෆයිල් හා ඩිරෙක්ටරි වල සටහන් තබා ගැනීම. ඔව් මේක OS එක කරන එකක්. page table නෙවෙයි fat table file allocation table කියලා අපි සෙට් කරලා තියෙන්නේ එතනට. තැටි දාවකය හා මුද්‍රක වැනි පර්යන්ත උපාංග පාලනය කිරීම. සාමාන්‍යයෙන් දැන් ඔපරේටින් සිස්ටම් එකක් ගත්තම අපිට කළමනාකරණය කරගන්න දේවල් කීපයක් තියෙනවා. ප්‍රධානම සේවාව තමයි පරිශීලකයාට අතුරු මුහුණක් සැපයීම. ඊට අමතරව දෘඩාංග කළමනාකරණයක් තියෙනවා. ඒක කොහොමද දෙන්නේ? අපිට තියෙනවා දෘඩාංග කළමනාකරණය, මතක කළමනාකරණය, ඊළඟට ආදාන ප්‍රදාන දේවල් කළමනාකරණය දෘඩාංග යටතට, ඊළඟට ක්‍රියායන කළමනාකරණය, process management, right? ඔය වගේ changes නැත්නම් ඔය වගේ මැනේජ්මන්ට්ස් කරගන්න පුළුවන් ඔපරේටින් සිස්ටම් එකට අදාළව අරගත්තා. එතකොට මෙහි උපදතිය කාර්ය විදිහට මේ පර්යන්ත උපාංග පාලනය කිරීමත් අපිට අරගන්න පුළුවන්. චිත්‍රක සැලසුම් සඳහා පහසුකම් සැපීම, graphic design සඳහා පහසුකම් දෙන එක ඔපරේටින් සිස්ටම් එකේ කාර්යයක් නෙවෙයි. ඒක අදාළ software එකේ කාර්යයක්. ඒක නිසා B හා C පමණ කියන තැනට කොහොමද නතර වෙන්නේ? right 14 වෙනි එක පද සැකසුම් මෘදුකාංග පිළිබඳ නැත්නම් word processing software පිළිබඳ පහත් දක්වන ප්‍රකාශ සලකා බලන්න. එය අක්ෂර විවිධ ප්‍රමාණ වලට හා වර්ණ වලට හැරසව ගැනීමට ඉඩ සලස්වයි. ඔව් word වලින් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. එක එක sizes එක වර්ණ අපිට දෙන්න පුළුවන් අක්ෂර වලට. එය ලේඛනයක හැඩ සහ රූප සටහන් ඇඳීමට ඉඩ සලසයි. ඇඳීමට ඉඩ සලසයි කිව්වම මේක මේ ෆ්‍රී හෑන්ඩ් ටූල් එකක් විදිහට නෙවෙයි. යම් කිසි දෙයක් ඇඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. C එකේ කියලා තියෙනවා එය අංකිත වීඩියෝ සහ ශ්‍රව්‍ය ගොනු සංස්කරණය කිරීමට ඉඩ සලසයි. ඒක පැහැදිලිවම වැරදි. ඒතර A කියන එක්කෙනා උත්තරේ තියෙන්න ඕනේ
B කියන කෙනා උත්තරේ නැති වෙන්න ඕන. sorry C කියන කෙනා උත්තරේ නැති වෙන්න ඕන මොකද C අසත්‍ය නිසා. ඒ කියන්නේ මෙයාව ගන්න බෑ. මෙයාව අරගන්නත් බෑ කිසිවක් නොවේ කියන එක ගන්නත් බෑ. එතකොට ඔතන අපිට ගන්න පුළුවන් තැන තමයි A හා B පමණි කියන එක. නේද? මොකද ලේඛනයක් හැඩ කිරීම සහ රූප සටහන් ඇඳීමට ඉඩ සලස්වයි කියන එක සරල වශයෙන් මැනේජ් කරන්න පුළුවන්. right 15 පද සැකසු මෘදුකාංගයක් පිළිබඳ පහත් කරන ප්‍රකාශ සලකන්න. ලේඛනයක සිලෝන් යන තනි වචනයෙහි යෙදීම් ශ්‍රී ලංකා යන වචන දෙකක් ප්‍රතිස්ථාපනය කිරීමට රීප්ලේස් එයට හැකි වේ. ලේඛනයක සිලෝන් යන තනි වචනයේ සියලු යෙදීම් ශ්‍රී ලංකා යන වචන දෙකෙන් ප්‍රතිස්ථාපනය කිරීමට එයට හැකි වේ. ඔව් රීප්ලේස් එකට පුළුවන් ඒ විදිහට එක පොයින්ට් එකක් නැත්නම් එක යෙදීමක් අවශ්‍ය තරම් තැන්වල ෆිල්ටර් කරලා දේවල් ටික සිදු කරන්න. right ඒ කියන්නේ රීප්ලේස් එක කරගෙන යන්න පුළුවන්. ලේඛනයක අඩංගු ඡේදයක් දකුණු වීම දිගේ සමව පෙළ ගැස්වීම justify ලෙස හැඳින්වේ. justify එකට ඒක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. justify කරන්නේ වමයි දකුණයි දෙකේම වීම මැනේජ් කරන එක. right ඒක නිසා මෙයා වැරදි කියලා අපිට ගන්න පුළුවන්. ලේඛනයක පතුලේ පමණක් පිටුවක් යෙදීමට ඒට හැකි වේ. පතුලේ විතරක් නෙවෙයි අපිට කැමති තැන. ඒ top and bottom margins වල headers වල අපිට ඒක manage කරගන්න පුළුවන්. එහෙන් බැලුවම මේකට උත්තරේ වෙන්නේ ඒ පමණි. right මම අපිට මෙයාගේ marking scheme එකක් ගන්නම්. හරි අපි කතා කරේ 15 වෙනි ප්‍රශ්නේද බලමු 15ට ඔව් 15ට තියෙන්නේ 3 මෙතන ගැටලුවක් තියෙනවා මේගොල්ලෝ දකුණු වීම කියන එකට අරගෙන තියෙන 15ට 3 ඔව් ඒගොල්ලෝ B එක නිවැරදි කියලා අරගෙන තියෙනවා ඡේදයක් දකුණු වීම ඔව් දැන් ඒක එච්චර සාධාරණ තැනක් නෙවෙයි. ජස්ටිෆයි කරාම දකුණු වීමයි වම් වීමයි වෙන වෙනම සම්බන්ධ වෙන එක. ඒක ඇත්ත. right එතකොට මෙතනට ඒක සෙටල් කරගන්න වෙන්නේ නැහැ. right මොකද ජස්ටිෆයි එක කරාම වෙන්නේ වමයි දකුණයි දෙකම ඕකේ වෙන්නේ. මේකේ දකුණු වීම කියලා විශේෂයෙන් කිව්වම කෙනෙකුට සස්පෙක්ට් කරන්න පුළුවන්. එහෙනම් වම ගැන මෙයා දන්නේ නැති නිසා තමයි මේ වගේ ප්‍රකාශයක් කරලා දෙන්නේ. right එතකොට B කියන කෙනා නේද? මට සාපේක්ෂව නම් ඇත්තටම A 1යි 3යි දෙකම අරගන්න පුළුවන්. හරි. 15ට වෙනකන් දේවල් ටික පැහැදිලිද? ඔව් ළමයි 15 වෙනි ප්‍රශ්නෙට වෙනකම් පැහැදිලි දේවල් ටික හරි ඊළඟට 16 පහත් එක් වෙන කොටු ලිපින සෙල් ඇඩ්‍රසස් සලකන්න ඒවා අතරින් පැතුරුම්පත් වල කොටු ලිපිනයක නිවැරදි ආකාරය නැත්නම් ආකාර වන්නේ අපි දන්නවා සෙල් ඇඩ්‍රසස් ඉදිරිපත් කරන්න පුළුවන් සාපේක්ෂ නිර්දේශනයෙන් සහ නිරපේක්ෂ නිර්දේශනයෙන් සාපේක්ෂ නිර්දේශනය කියලා කියන්නේ ඩොලර් සලකුණ රහිතව අපි සාමාන්‍ය විදිහට සෙල් ඇඩ්‍රස් එකක් කියන එක A1 B5
C6 ඔය විදිහට සාමාන්‍ය සෙල් ඇඩ්‍රස් එකක් කියන එක. නිරපේක්ෂ නිර්දේශනය කියන්නේ මොකක්ද? ඩොලර් සලකුණු පාවිච්චි කරනවා කම්පෝනන්ට් එකේ වම් අත පැත්තට. A1 එකේ A අකුර කොන්ස්ටන්ට් කරගන්න ඕන ඩොලර් A1 කියලා කියන්න පුළුවන්. right ඔය විදිහට මේ කොලම් එකේ වම් අත පැත්තට සහ සෙල් රෝ එකේ වම් අත පැත්තට ඩොලර් සලකුණ පාවිච්චි කිරීම අපි කියනවා නිරපේක්ෂ අංකණය කියලා. මෙතන නිරපේක්ෂ අංකණය ගැන තමයි අත්‍තරම අහලා තියෙන්නේ නේද? එතකොට මේවා මේකෙදී ඒවා ඇතුලින් පැතුරුම්පත් වල කොටු ලිපින එක නිවැරදි ආකාරයේ ආකාර වන්නේ. එතකොට A කියන එක්කෙනා වර්ධිනවා හේතුව ඩොලර් සයින් එක දාලා තියෙන්නේ හරි පැත්තට නෙවෙයි. ඒක නිසා මේක වර්ධිනවා. B කියන කෙනා හරි. right C කියන කෙනා ආයි වැරදි ඩොලර් සයින් එක මෙතන තියෙන නිසා. right ඊළඟට D එකේ තියෙනවා E$5 කියන එක හරි. එතනදී ඇබ්සලූට් වෙන්නේ නැත්නම් නිරපේක්ෂ වෙන්නේ මෙන්න මේ 5 කියන කම්පෝනන්ට් එක. අදාළ කම්පෝනන්ට් එකට වම් අත පැත්තෙන් තමයි අපි ඩොලර් සලකුණ පාවිච්චි කරන්නේ. right එහෙන් බැලුවොත් B සහ D පමණයි. right ඒක නිසා 16ට උත්තරය අපිට 3 කියලා අරගන්න පුළුවන්. 17 පැතුරුම් පතක පේලියක සහ තීරයක ඡේදනය හඳුන්වනු ලබන්නේ. පේලියක සහ තීරයක. ඉතින් ඕක හරි ලේසි නේද? පැතුරුම් පතක පේලියක් සහ තීරුවක ඡේදනය කියලා කියන්නේ කෝෂයකට නැත්නම් කොටුවකට සෙල් එකකට. එහෙනම් නිවැරදි උත්තරේ 3 කියලා අපිට අරගන්න පුළුවන්. 18 පිටු ටිකක් එහෙට මෙහෙට වෙලා තියෙනවලම ඉන්නේ ඒක නිසා මම 18 වෙනි ප්‍රශ්නේ මේ පැත්තට දාන්න. right හරි 18 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ තුන රූපයේහි D2 කොටුවේ ඇති සූත්‍රය සමානයි $B$2 එකතු කිරීම C2 වන විට D3 කොටුවට පිටපත් කරන ලද්දේ නම් මෙහි ප්‍රධානී කුමක් වේද? දැන් D2 කියන කොටුව මේගොල්ලෝ highlight කරලා තියෙනවා. මේකේ තියනවා කියලා කියන්නේ කවුද? $B$2 එකතු කිරීම C2. ඒක D3 කෝෂයට D3 කෝෂය කියලා කියන්නේ කොහෙද? මෙන්න මෙතන. ඊටම පහළ එකට කොපි කරාම මොකද වෙන්නේ කියලා. එතකොට එක කොටුවක් පහළට කොපි වෙන්නේ නිරපේක්ෂ නිර්දේශනය තිබුණොත් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිරපේක්ෂ නිර්දේශනයේ වැටලා තියෙන තැන තියෙන කම්පෝනන්ට් එක වෙනස් වෙන්නේ නැහැ. මෙතන නිරපේක්ෂ නිර්දේශනයේ පෙන්නනවා මේ ඩොලර් එකෙනුයි මේ ඩොලර් එකෙනුයි ඒ කියන්නේ මේ B සහ මේ දෙක කියන එක වෙනස් වෙන්නේ නැහැ. සාපේක්ෂව නිර්දේශනය වෙන කෙනා කොලම් එකක් දිගේ පහළට යනකොට අකුර වෙනස් කරගන්නේ ඉලක්කම වෙනස් කරගන්නවා. C2 තිබ්බ කෙනා C3 බවට පත් වෙන්න පුළුවන්. right එහෙනම් අපිට එන්නේ $B$2 එකතු කිරීම C3 කියන සමීකරණය තමයි ඔයගලන්ට මේ රතු පාට සෙල් එකට එන්නේ. එතකොට $B$2 කියන්නේ කොතනද? මෙන්න මෙතන. එයාට එකතු කරන්න කියනවා C3. C3 කියන්නේ කවුද? මෙන්න මෙයා. ඒතකොට 5යි 5යි එකතු වුණාම 10යි.
මෙතන ලියන සමීකරණයෙන් ඔය රතු පාටෙන් පාට කරලා තියෙන සෙල් එකට 10 කියන අගය වැටෙනවා. පැහැදිලිද? හරි. ඊළඟට කතා කරනවා 19 වෙනි ගාන. ඔබ ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කිරීමක්. ඔබ ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කිරීමක් පිළිල කරන්නේ යයි උපකල්පනය කරන්න. ඉදිරිපත් කිරීම මෘදුකාංගයක් භාවිතා කර ඔබේ ඉදිරිපත් කිරීමෙහි ශ්‍රී ලංකාවේ සිතියමක් ජාතික ගීයේ ශ්‍රව්‍ය පසුරක් භාවිත කරන්නන් www.gov.lk වෙත යොමු කරන අධිසන්ධානයක්. යන්නේ වාතුරෙන් කවර ඒවා අඩංගු කළ හැකිද? ඉතින් ශ්‍රී ලංකා සිතියමක් කියන්නේ ඉමේජ් එකක් දාන්න පුළුවන්. ජාතික ගීයේ ශ්‍රව්‍ය පසුරක් කියලා කියන ඔඩියෝ ක්ලිප් එකක් දාන්න පුළුවන්. මෙන්න මේ කියන වෙබ්සයිට් එකට සබැඳියක් නේද? අධිසන්ධාන හයිපර්ලින්ක් එකක් දාන්න පුළුවන්. right. එතකොට ඔය කියන තුන් දෙනාම තමයි අපිට සත්‍ය විදිහට අරගන්න තියෙන්නේ. නැත්තම් අඩංගු වෙන දේවල් විදිහට අරගන්න කියලා තියෙනවා. 20 වෙනි ප්‍රශ්නේ පාසලක ශිෂ්‍යයන් පිළිබඳ දත්ත අඩංගු වගුවක් දත්ත පාදකයක අන්තර්ගත වේ. වගුව එක් ශිෂ්‍යයෙකුට අදාළ දත්ත වන්නේ එක් ශිෂ්‍යයෙකුට අදාළ දත්ත. ඒකේ උදාහරණයක් විදිහට ඔයගලගේ ඉස්කෝලේ ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකට අපිට මේක 0.1 කියලා අදාළව තියෙන දේවල් වලින් ඒ ඉන්න පේලිය තමයි ඔයාට ෆිල් වෙන්න ඕනේ. එතකොට 001 කියන්නේ ඉන්ඩෙක්ස් නම්බර් එක, ඊළඟට නම, ඊළඟට වයස, ඔය විදිහට ෆිල් වෙන්න පුළුවන්. right. එතකොට මේ component එකට database language එකෙන් කියන්නේ record එකක් කියලානේ. එතකොට අපිට උත්තරය අරගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ. right. වාර්තාවකි. හරි. 20 වෙනි ප්‍රශ්නෙට වෙනකන් කරපු දේවල් වල ගැටලු තියෙනවාද? ක්ලියර් නැත්නම් හෝ නැවත කියන්න ඕන තැනක් හෝ හොඳයි. එහෙනම් අපි ඉස්සරහට යමු. 21. ශිෂ්‍යයන් පිළිබඳ දත්ත ගබඩා කිරීමේදී දත්තපාදක වගුවක ප්‍රාථමික යතුරු ලෙස භාවිත කළ හැක්කේ පහත දැක්වෙන කවරක්ද? එතකොට ප්‍රාථමික යතුරක් වෙන්න නම් එයා සතු වෙන්න ඕන ගුණාංග මොනවද? ඒ ප්‍රාථමික යතුර යටතේ සඳහන් වෙන අගයන් අනන්‍ය වෙන්න ඕනේ. එකිනෙක වෙනස් වෙන්න ඕනේ. right. ඒ වගේම තමයි ඒ ප්‍රාථමික යතුර කියලා නම් කරන ශේත්‍රය ඇතුලේ හිස්තැන් තියෙන්න බෑ. right. ඒක නිසා අනන්‍ය දෙයක්. ඒ කියන්නේ අදාළ කෙනාට අනන්‍ය වෙන්න ඕනේ. එතකොට උපන් දිනය කියන එක අනන්‍ය වෙන්නේ නැහැ. එකම දවසේ ඉපදිච්ච දෙන්නෙක් ඉන්න පුළුවන්. දෙන්නෙකුට නෙවෙයි ගොඩක් ගණක් ඉන්න පුළුවන්. පන්තිය කියන එක නේ අනන්‍ය කරගන්න බෑ. එක පන්තියක ළමයි ගොඩක් ඉන්න පුළුවන්. පෙළපත් නාමය අනන්‍ය කරගන්න බෑ. එකම පෙළපත් නාමය කීප දෙනෙකුට තියෙන්න පුළුවන්. එහෙනම් නිවැරදි එක්කෙනා ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය. right. 22 කතා බහ අහලා තිනවා සම්බන්ධිත දත්තපාදක පිළිබඳ පහත් දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. සම්බන්ධතාවක් යනු දත්තපාදක දෙකක් හෝ කීපයක් අතර සංඝටනයකි. right. සම්බන්ධතාවක් යනු දත්තපාදක දෙකක් හෝ කීපයක් අතර සංඝටනයකි. සම්බන්ධතාවක් කියන එක ඇත්තටම දත්තපාදක දෙකක් අතර නෙවෙයි entities කියන්නේ සත්‍ය ලෝකයේ පවතින ගුණාංග දෙකක්. එමත් නැත්නම් entity එකක් කියලා අපි කියනවා භූතාර්ථ දෙකක් අතර සම්බන්ධය තමයි relationship එක කියලා අපි කතා බහ කරන්නේ. right. එතකොට ඔය කියන එකට අපිට පළවෙනි A කියන ප්‍රකාශය නිවැරදි කියලා අපිට අරගන්න බෑ. මේගොල්ලෝ අහන්නේ සත්‍යයකනේ. ඊළඟට කියලා තිනවා සම්බන්ධිත දත්ත පාදක සම්බන්ධතා ප්‍රරූපවල data type
ගැන ඒක බහු හා බහු යන සම්බන්ධතා අන්තර්ගත වේ. ඔව්. මේක හරි. අපිට ඩේටාබේස් පාඩමේ ඕක ගැන කතා බහක් කරනවා. සම්බන්ධිත දත්ත පාදකයක් විවිධ වග වලින් සමන්විත විය හැකිය. එතකොට ඒකත් හරි නේද? සම්බන්ධිත දත්ත පාදකයක විවිධ වග වලින් විවිධ තත්ත්වයන් සෙටල් වෙන්න පුළුවන්. එතකොට B හා C සත්‍යයි කියලා අපිට ගන්න තියෙන්නේ. A කියන කෙනා වැරදි කියලා තමයි අපිට සලකන්න වෙන්නේ. 23 පවතින ඔව් මෙතන මේ 23 ඉඳලා 25 වෙනකන් දෙන්න මේ ගැලීම් සටහන පාවිච්චි කරන්න කියලා තියෙනවා. තප්පරයක් ඉන්නවා මේක ලියන්න කලින් මේක උඩ එක යන එක නතර කරගන්න. right. පවතින උෂ්ණත්වයේ ලෙස දී ඇති සෙල්සියස් අංශක 28, 27 සහ 26 සඳහා ගැලීම් සටහනේ ප්‍රධාන පිළිවෙලින් මොනවාද? මේක කියලා තියෙනවා මේ සෙට්‍රික් ඉංග්‍රීසි වචනවල තියෙන සිංහල අර්ථ ටික වෙනම දීලා තියෙනවා. මෙතන මේ කොටුවේ ඒ ගැන නේද අපි ලොකුවට වරි වෙන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ ඒක සාමාන්‍ය සරල ඉංග්‍රීසි අපිට තේරුම් ගන්න පුළුවන්. කියලා තියෙනවා ආරම්භ කරන්න කියලා. ඊළඟට set required temperature to 26 කියන temperature එක 26ට set කරන්න කියනවා. read current temperature දැනට තියෙන උෂ්ණත්වය කියවන්න කියනවා. එතකොට C කියන කෙනා R ට වඩා විශාලද කියලා බලනවා. R කියන්නේ අවශ්‍ය වෙන උෂ්ණත්වය. C කියන්නේ දැනට පවතින උෂ්ණත්වය. right එතකොට මේකේ තියෙන්නේ පවතින උෂ්ණත්වයට අදාළව දුන්නම මොකද්ද output එක කියන එක මේගොල්ලෝ අහන්නේ. එතකොට C කියන කෙනා R ට වඩා විශාල නම් එතකොට C කියන්නේ අපෙන් හම්බෙන උෂ්ණත්ව පාඨාංකය R කියන්නේ required temperature කියලා මේ 26ට කනෙක්ට් වෙච්ච ප්‍රමාණය. එතකොට මොකක් හෝ හේතුවක් මත C කියන කෙනා R ට වඩා විශාල නම් අපි hot කියලා ඩිස්ප්ලේ කරන්න ඕනේ. right එහෙම නොවන අවස්ථාවකදී අපි cold කියලා output කරන්න ඕනේ. right එතකොට මෙතනින් අහනවා 28 27 26 කියන උෂ්ණත්ව තුනට අදාළව output එක මොකක් වෙයිද කියලා. 27 දැම්මොත් වෙන්නේ මෙතන බලන්නේ C කියන කෙනා එන්නේ 26යි. R කියන කෙනා තමයි උතන වෙනස් කරන්නේ. right එතකොට R කියන කෙනාට 28 දෙනවා කියලා කියන්නේ නේද? මෙයාව නිවැරදි වෙනවා. ඒ කියන්නේ hot කියලා ඩිස්ප්ලේ වෙනවා. right ඒ කියන්නේ උණුසුම් වලින් පටන් ගත යුතුයි. උණුසුම් මේ තුන් දෙනාම උණුසුම්. ඊළඟට 27 දුන්නම 27 කියන්නේ 26ට වඩා විශාල කෙනෙක්. එහෙනම් එයාට හම්බෙන්නත් ඕනේ උණුසුම් කියන පැත්තම තමයි. ඊළඟට තියෙනවා මේ display hot කියන එක පෙන්වන්න වෙන්නේ මොන වෙලාවටද? so display cold කියන එක නා පෙන්වන්න වෙන්නේ C විශාලයි R කියන එක නැති වුණා. right අන්තිමට ඉදිරිපත් කරලා තියෙන්නේ 26. 26 කියන කෙනා 26ට වඩා විශාල නැහැ. මේ ප්‍රශ්නේ අහුවොත් C විශාලයි R ත කියලා. අපෙන් අහනවා 26 විශාලයි 26ද? එතකොට එන්නේ නැත. right එහෙනම් display cold ඊට පස්සේ කතා බහ ඉවර වෙන්න ඕනේ. එතකොට display hot කියන එක දෙසරයක් settle වෙනවා. display cold කියන එක එක සැරයයි පෙන්වන්නේ. ඒතර උණුසුම් සිසිල් කියලා තමයි අපිට දකින්න හම්බෙන්නේ. එහෙන් බැලුවොත් තුන්වෙනි උත්තරේ තමයි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ.
හරි 24 මෙම ගැලීම් සටහනට පරිගණක ක්‍රමලේඛයට අනුවර්තනය කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ පහත් දැක්වෙන කවර පාලක ව්‍යුහයද? දැන් මෙතනදී අපිට පේන්න තියෙනවා මේ ෆ්ලෝ chart එකේ මෙතන පේන්න තියෙන sequence අනුක්‍රමය කියන එක. right ඊළඟට මේ තියෙන condition එක if condition එකක්ද එහෙමත් නැත්නම් iterative structure එකේ while condition එකක්ද මොකක්ද? right මේ තියෙන්නේ if condition එකක්. අයියාට if condition එක කියන්නේ පාරවල් දෙකකට බෙදිලා නැවත එකම තැනකදී හම්බ වෙනවා. ඒක නිසා අපි ඒකට කියනවා selection එකක් තියෙනවා කියලා. වර්ණයක් කියලා අපි සිංහලෙන් කියනවා. එතකොට මේ කියන එකේ තියෙනවා if කියන එකේනා තියෙනවා ඊළඟට while කියන loop එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ අදාළ තැනදී කියන්නේ අදාළ programming language එක settle වුණා. right එතකොට if then කොන්දේසිය අපිට අවශ්‍යයි. if then else එකක් ඕනේ නැහැ. for loop එක අපිට ගන්න පුළුවන්. ඒ වගේම do while කියන එක නේද අපිට ගන්න පුළුවන්. sorry for and do while ගන්න බෑනේ. මෙතන නැහැ මොනවාද iteration එක. ඒක නිසා for ගන්නත් බෑ do while ගන්නත් බෑ. if then කොන්දේසිය ගන්න පුළුවන්. if then else කොන්දේසිය පැත්තට එන්න පුළුවන්. ඒතර මෙතනින් වැඩිපුර ගැලපෙන්නේ කාවද? if then නෙවෙයි if then else කියන එක කියලා. මොකද මේකේ else එක ගැන කතා කරලා නැහැ. ඒ නිසා නිවැරදි උත්තරය වෙන්න ඕනේ B පමණි. ඒ මේක එතනින් වෙන් කරලා තියෙන්නේ. අනුක්‍රමය කියන එක නැහැ. නැවත සිද්ධ වෙනවා කියලා නැහැ. ඒකට උත්තරේ දීලා තියෙන ළමයි 24 තුන්වෙනි එක දීලා තියෙන්නේ නේද? ඔව් යෂාන් දැන් හැමදාම පහමාර පටන් ගත්තම 7ට ඉවර වෙන්නේ. right පහමාර තමයි ක්ලාස් පටන් ගන්නෙ මෙතනින් ඉස්සරහට 7ට තමයි ඉවර වෙන්නේ ළමයි. මේකේ A හා C for loop එකක් කරන් තියෙනවා. සර් බැලුවේ 2017 එක. පුතේ පැහැදිලි නැහැ මට කියන එක. සර් දැන් බැලුවේ 2007 එක. හෝ. වැරදි කෙනා ගන්න තියෙන්නේ. right හරි මේක හරියට කියලා ඇති නේද 24ට 2 ඒගොල්ලෝ බලන්න කියලා තියෙනවා 24ට 2 කොහොමද හරි B පමණයි නේද right හරි එතකොට if then else කියන එක නතන්ට තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ right I if then කොන්දේසිය ගන්න බැරි මේකේ if එක සත්‍ය වුණාමත් වෙන්නන දෙයක් තියෙනවා if එක අසත්‍ය වුණාමත් වෙන්නන දෙයක් තියෙනවා ඒ නිසා if then else කියන තුන් දෙනාම අවශ්‍යයි if then කිව්වම else එකක් ගැන කතා කරන්නේ නැහැ ඒක නිසා A ගන්න බෑ B පමණි විතරයි කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ 25 ඉහත ගැලීම් සටහනෙහි C හා R විචාල්‍ය සඳහා සුදුසු වන්නේ පහත දැක්වෙන කවර දත්ත ප්‍රරූපද C කියන්නේ ටෙම්පරේචර් කියවන එකක් ඒ කියන්නේ සංඛ්‍යාවක් right ඒක නිසා එයාට තාත්වික කියන රියල් කියන ටයිප් එක ගන්න එක තමයි හොඳ R කියන්නේ ටෙම්පරේචර් එකක් ඒතර සංඛ්‍යාවක් එන්නේ එයාට තාත්වික කියන
type එක තමයි හොඳ වෙන්නේ. right? ඒක නිසා 25ට අදාළව තියෙන උත්තරේ 2 කියලා අපිට ගන්න පුළුවන්. string එකක් කියලා කියන්නේ මොකක්ද ළමයි? වචන කොටසක් නේද? යම් කිසි අකුරු සෙට් එකක් සහ ඉලක්කමුත් කවලමේ යන්න පුළුවන්. boolean කියලා කියන්නේ true and false කියන අගයන් තියෙන තැනක්. currency එක කියලා සාමාන්‍යයෙන් අපි data type එකක් programming වලදී කතා කරන්නේ නැහැ. right? ඒ නිසා 25ට අපි 2 කියලා තමයි අරගන්න වෙන්නේ. 26 විචාලයක් සම්බන්ධයෙන් සාවද්‍ය වන්නේ පහත් දැක්වෙන කවර ප්‍රකාශයද? විචාලයක් සම්බන්ධයෙන් සාවද්‍ය වැරදිද? විචාලයකට නමක් ඇත. ඔව්. variable එකකට නමක් තියෙන්න ඕනේ. ඒක හරි. ඒ කියන්නේ අපි x y කියලා variables ගන්නෙ පැස්කල් කරගෙන යනකොට. විචාලයක් මතක පිහිටුම් එකකට හෝ වැඩි ගණනකට සම්බන්ධ වේ. අන්න එතන ටිකක් ඇටලුවක් එන්න පුළුවන්. මතක පිහිටුම් එකකට හෝ වැඩි ගණනකට සම්බන්ධ වේ කියන එක තමයි ගැටලුව. මොකද ඔතනදී එහෙම සම්බන්ධ වීමක් ගැන හිතන්නත් පුළුවන් අපිට මෙන්න මේ වගේ අවස්ථාවකදී. ඒ කියන්නේ අපි අරගත්තොත් a සමානයි b සමානයි c කියලා. මෙතනදී වෙන්නේ c කියන කෙනා b ට assign වෙනවා, b කියන කෙනා a ට assign වෙනවා. එතකොට එයා මතක පිහිටුම් එකකට වඩා රිෆර් කරගෙන යනවා. right? එහෙම බැලුවොත් මෙයා නිවැරදි කියලා අපිට කියන්න පුළුවන්. විචාලයකට දත්ත ප්‍රවර්ගයක් ඇත. ඔව් data type එකක් තියෙනවා. අපි var කියන එක නා පාවිච්චි කරලා data types ටික ලියාගෙන තියෙනවා. විචාලයක අගය නොවෙනස්ව පවතී. එහෙනම් විචාලයක් කියලා කියන්නේ නැහැනේ. නේද? එතකොට 4 තමයි සාවද්‍ය ප්‍රකාශය වෙන්නේ. විචාලයක් කියන වචනය ඇතුළෙම තියෙනවා චලනය වෙනවා, වෙනස් වෙනවා කියන එක. එතකොට අගය නොවෙනස්ව පවතී කියන එක අපිට හරි උත්තරයක් විදිහට ගන්න බෑ. 27 පහත් දැක්වෙන කුමක් මගින් ගණිත කර්ම වල ප්‍රමුඛතාවයේ වමේ සිට දකුණට නිවැරදි පටිපාටිය පෙන්눔 කරයිද? ඔව්. එතකොට මේක ඉල්ලන්නේ ගණිත කර්ම වල ප්‍රමුඛතාවයේහි ආරෝහණ දවරෝහණද කියලා කියන්නේ නැහැ නේ. නිවැරදි පටිපාටිය. right. ප්‍රශ්න නැහැ. ඒතර නිවැරදි පටිපාටිය ගත්තොත් මුලින්ම සිද්ධ වෙන්න ඕනේ කවද? ගුණ කිරීම, ඊට පස්සේ බෙදීම, ඊළඟට එකතු කිරීම, අඩු කිරීම. right. එතකොට ඔපරේටර්ස් වල තත්ත්වය සෙටල් කරගන්න ඕනේ ඔහොම. right. මුලින්ම තියෙන්නේ ගුණ කිරීම, ඊට පස්සේ බෙදීම, ඊට පස්සේ එකතු කිරීම, ඊට පස්සේ අඩු කිරීම. ඒ කියන්නේ ගුණ කිරීමයි බෙදීමයි දෙකම එකම ලෙවල් එකේ. එකතු කිරීම අඩු කිරීමත් දෙකම එකම ලෙවල් එකේ තියෙනවා. 28 පහත් දැක්වෙන ව්‍යාජකයේ සලකන්න. එතකොට ආරම්භය පළමුවන සංඛ්‍යාව ආදානය කිරීම, දෙවන සංඛ්‍යාව ආදානය කිරීම, ප්‍රතිඵලය පළමුවන දෙවන සංඛ්‍යාව බෙදනවා දෙවන සංඛ්‍යාවෙන්, ප්‍රතිදානය ප්‍රතිඵලය ප්‍රදානය කිරීම, දෙවන සංඛ්‍යාව ප්‍රදානය කරන්න, පළමුවන සංඛ්‍යාව ප්‍රදානය කරන්න. ඔව්. මෙම ව්‍යාජකයේ ප්‍රදානය කුමක්ද? ඉන්පුට් එකක් කතා කරලා තියෙනවද බලන්න. ඔව් ඉන්පුට් එකක් කියලා නැතිදන ඔව් අපිට පුළුවන් මේ දෙන්නගෙන් ඒක මැනේජ් කරගන්න නේද? ඉන්පුට් එක අල්ලගන්න තියෙන තැන මෙතන. මොකද එතන කියන්නේ පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව ප්‍රදානය කරන්න, පළවෙනි සංඛ්‍යාව ප්‍රදානය කරන්න කියන. ඒ කියන්නේ අපි මෙතනට දෙන අගයන් දෙක තමයි ඒගොල්ලෝ පෙන්වන්න කියන්නේ. ඒතර ප්‍රතිදාන තුනක් එනවනේ. එක්කෙනෙක් මෙයා අනිත් එක්කෙනා මේ දෙන්න. right. එතකොට අපිට වෙන්න ඕන දේ තමයි මුලින්ම ප්‍රතිඵලය ප්‍රදානය වෙනකොට මෙයා n1 මෙයා n2 නම් n1 එකතු කිරීම n2 නෙන්නේ.
right එතකොට මේ ඉස්සරහා තියෙන අගය පිටිපස්ස තියෙන අගය දෙක එකතු කරාම උත්තරේ හැදෙන්න ඕනේ. එහෙන් බලන් ගියාම මෙයා තියෙන්නේ 4 මේ දෙන්න එකතු වෙන හැදෙන්නේ නැහැ. මෙයා ඉන්නේ 5 මේ දෙන්න එකතු වෙන හැදෙන්නේ නැහැ. sorry එකතු වෙන්නේ නෙවෙයි. අපි අර ගන්න ඕනේ බෙදීමේ. right එතකොට ප්‍රතිඵලය කියන එක 4 දීලා තියෙනවා. මෙයා මේ ඉන්නේ දෙවෙනි සංඛ්‍යාව. මෙයා තමයි පළවෙනි සංඛ්‍යාව. එතකොට 3 බෙදීම 12 තමයි එතනින් හැදෙන්නේ. ඒක නිසා 4 හැදෙන්නේ නැහැ එතන. ඒක වැරදි. මෙතන තියෙන්නේ දෙවෙනි එකේ තියෙන්නේ 5 එනවා. මෙයා තමයි පහළට යන්නේ. මෙයා තමයි ඉහළ ඉන්නේ. ඒ කියන්නේ 10 බෙදීම 2 5යි. මේක තමයි උත්තරේ. right මෙතන આવොත් මෙයාව තේරුවොත් එන්නේ 2 බෙදීම 10 කියන එක. ඒක වැරදි. මෙතන උත්තරේ එන්නේ 2 බෙදීම 8. sorry 8 බෙදීම 2 කියන විදිහට නේද? එතනත් මේක හරියනවද කොහොමද බලන්න. ඔව්. මෙයා නිවැරදි වෙන්න පුළුවන්. ඔව් 28ට උත්තරේ කොහොමද තියෙන්නේ? දෙක. sorry. මෙයා සිද්ධ වෙන්න බැහැනේ. පළවෙනි කෙනා වගේමයි නේද? මේකෙන් එන්නේ 2 බෙදීම 8. right ඒක නිසා මෙයා වැරදි. 2 තමයි උත්තරේ වෙන්නේ අපි තෝරගත්ත එකේ. ඊළඟට 29 පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ භාවිත කරන තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් වල නිවැරදි අනුක්‍රමය වමේ සිට දකුණට දෙනු ලබන්නේ පහත් දැක්කන කවරක් මගින්ද? දැන් ශක්්‍යතා අධ්‍යයනය කියන එක ඕගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ පුතේ. නමුත් ඉතිරි ටික පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ ගැන අයිඩියා එකක් ගන්න. බලමු. පද්ධති ශක්්‍යතා අධ්‍යයනය කියන එක අපි දන්නේ නැහැ. පද්ධති සැලසුම් කිරීම, පද්ධති විශ්ලේෂණය, පද්ධතිය ක්‍රියාත්මක කිරීම. එතකොට මුලින් සිද්ධ වෙන්න ඕන ওই ටිකෙන් පද්ධතිය විශ්ලේෂණය තමයි මුලින් සිද්ධ වෙන්න ඕන. ඊළඟට පද්ධතිය සැලසුම් කරනවා. ඊළඟට පද්ධතිය ක්‍රියාත්මක කරනවා. right එතකොට පද්ධති විශ්ලේෂණයට පස්සේ තමයි පද්ධති සැලසුම තියෙන්නේ. right එතකොට ඒක පිළිවෙලින් තියෙන්නත් ඕනේ. දැන් මෙතන තියෙන්නේ පද්ධති විශ්ලේෂණයට පස්සේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම. ඒක නිසා වැරදි. මෙතන තියෙනවා පද්ධති සැලසුම තියෙන්නේ පද්ධති විශ්ලේෂණයට කලින්. ඒක නිසා ඕක අස් කරන්න වෙනවා. එතකොට හතරවෙනි එක තමයි හරි විදිහට තියෙන්නේ නේද? පද්ධති විශ්ලේෂණයේ මුලින් ඊළඟට පද්ධති සැලසුම ඊළඟට පද්ධති ක්‍රියාත්මක කිරීම. right පළවෙනි එකෙත් පද්ධති සැලසුමට කලින් තමයි පද්ධති විශ්ලේෂණය දෙන්නේ. ඉන්නේ මේ අන්ත. හරි එක්කෙනා වෙන්නේ 4. පරිගණකගත කිරීම කම්පියුටරයිසේෂන් සඳහා සුදුසු නොවන්නේ පහත් දැක්වෙන කවරක්? පාසලක ශිෂ්‍ය ඇතුළත් වීම ගැටලුවක් නැහැ, පරිගණකගත කරන්න පුළුවන්. පාසල් පුස්තකාලය ටිකක් ලොකු ඩේටා ප්‍රමාණයක් තියෙනවා, පරිගණකගත කරන්න පුළුවන්. විභාගයක රචනා වර්ගයේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම 4 වෙනි එක දෙන පිළිතුරු පත්‍ර ලකුණු කිරීම පසු සාමාන්‍ය ලකුණු සහ ශ්‍රේණි ගණනය කිරීම ඒකත් සිද්ධ කරන්න පුළුවන් නේද? එහෙන් බලාගෙන ගියාම අපිට එන්නේ 3 වෙනි එක්කෙනා තමයි නිවැරදි නොවෙන්නේ කියන එක. හරි 30 වෙනි ප්‍රශ්නට වෙනකන් කරලා ඉවරයි. ගැටලු තියෙන අය ඉන්නවද? අන්තිම ප්‍රශ්න 10 කතා කරන්න තියෙන්නේ. right 31
පහත් දැක්වෙන ක්‍රියාකාරකම් සලකන්න. පුස්තකාලයේ බාර ගුරු භවතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම. පුස්තකාලයේ ඉතිහාසය හා අවුරුදු 20කට පෙර ස්ථාපනය කරනු ලැබූ ආකාරය විස්තර කරන සංග්‍රාවක ලිපියක් අධ්‍යයනය කිරීම. නැත්නම් ලේඛනයක් අධ්‍යයනය කිරීම. ශිෂ්‍යයන් පුස්තකාලයේ භාවිත කරනු ලබන්නේ කෙසේදයි නිරීක්ෂණය කිරීම. පාසලකට පුස්තකාල කළමනාකරණ පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍යතා ගණනය කිරීමට යොදාගත හැක්කේ ඉහතේ වයින් කවරක්ද? මේ තුන් දෙනාම පාවිච්චි කරන්න පුළුවන් නේද? ඉන්ටර්විව්, ඊළඟට ඩොකියුමන්ට් රිෆරින්, ඊළඟට මොනවාද? ඔබ්සර්වේෂන්, රයිට්? ඔය තුනම පාවිච්චි කරන්න පුළුවන්. ABC සියල්ල කියන එක තමයි ඔගේ උත්තරේ වෙන්නේ. 32 අන්තර්ජාලය සහ ලෝක විසිරි වියමන සම්බන්ධයෙන් වඩාත් ගැළපෙන ප්‍රකාශය හඳුනා ගන්න. අන්තර්ජාලය යනු www සේවාවකි. ඒක නෙවෙයි හරිද? ඕකේ අනිත් පැත්ත තමයි හරිද? www යනු අන්තර්ජාලයේ සේවාවකි. රයිට්? ඒ කියන්නේ හතරවෙනි එක්කෙනා තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. රයිට්? අන්තර්ජාලය හා www කියන්නේ එක විදිහ නෙවෙයි. අන්තර්ජාලය හා www අතර සම්බන්ධයක් තියෙනවා. right? නමුත් එකම දේ නෙවෙයි. ඒක නිසා මේ දේවල් වැරදි. 33 පරිගණක භාවිතා කර සංවාදය පරිගණක භාවිත සංවාදය chatting දෘශ්‍ය සංවාදය වීඩියෝ chatting හෝ වීඩියෝ සම්මන්ත්‍රණ සැසියක් ස්ථාපනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ පහත් දැක්වෙන කවරක්ද? අත්‍යවශ්‍ය වෙනවා. දැන් මෙතන වීඩියෝ සංවාදයක් කියලා තියෙනවානේ. ඒ කියන්නේ වෙබ්කෑම් එකක් අවශ්‍යයි. අන්තර්ජාල සම්බන්ධතාවකුත් අවශ්‍යයිනේ. අත්‍යවශ්‍ය නොවන්නේ කියලා නේද අහලා තියෙන්නේ. ඒක ගොඩක්ම ගැලපෙන එකනේ ගහන්නේ. ඔව් ගොඩක්ම ගැලපෙන එකට කියලා කියන්නේ එතන වෙබ්කෑම් එකයි ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එකයි කියන දෙකම අවශ්‍යයි. නැතුව අපිට කරගන්න බැහැනේ. හරියට අපි දැන් මේ වගේ අවස්ථාවක්නේ. වෙබ්කෑම් එක තිබ්බා කියලා ඉන්ටර්නෙට් නැත්තම් යන්න බෑ. ඉන්ටර්නෙට් තිබ්බා කියලා වෙබ්කෑම් එක නැත්තම් අපිට වීඩියෝ අරගන්න බෑ. නම් මේකේ වීඩියෝ chatting කියලා තියෙන නිසා නේද 33ට කීයද අරගෙන තියෙන්නේ? 33ට 3 ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. අන්තර්ජාල සම්බන්ධතාව. හැබැයි එක අරගන්නත් පුළුවන් ළමයි. right? මොකද ඒකේ වීඩියෝ සංවාද ඊළඟට වීඩියෝ කොන්ෆරන්ස් කියන දෙකම ගැන කතා බහ කරලා තියෙන නිසා. right? 34 දැක්වෙනවා පහ දැක්වෙන කාර්යවල effects සලකන්න වෙන්න පුළුවන් ඵලය කොහොමද කියලා. ප්‍රතිධ්වනිය එකතු කිරීම. ඉකෝ එක එකතු කරනවා. ඊළඟට ශ්‍රව්‍ය පත්තයේ වේගය වෙනස් කිරීම. දෘශ්‍ය පසුර සංස්කරණය කිරීම. ඒවා අතුරෙන් බහුමාධ්‍ය යෙදුම් වල මල්ටිමීඩියා ඇප්ලිකේෂන් භාවිත වන ශ්‍රව්‍ය ශබ්ද සංස්කරණ මෙවලමක දක්නට ලැබෙන කාර්යඵල මොනවාද? right? ඒ කියන්නේ audio and video මේ මල්ටිමීඩියා නේ මෙතන තියෙන්නේ. right? එතකොට ඉකෝ එකක් ඇඩ් කරනවා කියන එක අපිට අවශ්‍ය නම් ඉකෝ එකක් දාන්න පුළුවන් Audacity හරහා. audio track එකේ speed එක manage කරන්න පුළුවන්. දෘශ්‍ය පසුර සංස්කරණය කිරීම. ඔව් ඒකත් කරන්න පුළුවන් බැරි කමක් නැහැ. okay right මෙන්න මෙතන මට කැප්චර් වුනේ නැත්නම් ශ්‍රව්‍ය හා ශබ්ද සංස්කරණය කියලා මෙතනදී අහලා තියෙනවා නේද? මල්ටිමීඩියා භාවිතයෙන් ශ්‍රව්‍ය හා ශබ්ද. එතකොට audio and sound editing. audio and sound editing කරන්න එකෙදි කරන්න පුළුවන් echo එකක් දෙන්න පුළුවන්. audio track එක set කරන්න පුළුවන්. මේ දෘශ්‍ය පසුර කියන එක set කරන්න බෑ. දෘශ්‍ය කියලා කියන්නේ වීඩියෝ එකක්. ඒතකොට ආර උත්තරේට යන්න වෙන්නේ A හා B පමණි කියන උත්තරේ නේද? එක
35 පහ දක්වන ඒවා සලකන්න. වෙබ් අතිරික්සුව වෙබ් සේවාදායකයේ අන්තර්ජාල නියමාවලි ලිපිනය වෙබ් අඩවිය අන්තර්ගතය. වෙබ් අතිරික්සුව මේවා අතුරින් වෙබ් අඩවියක සත්කාර කිරීම සඳහා කියන්නේ වෙබ් එකක් හොස්ට් කරන්න අවශ්‍ය වෙන්නේ. වෙබ් එකක් හොස්ට් කරන්න අපිට ඕනේ කන්ටෙන්ට් එකක් ඕනේ, IP address එකක් ඕනේ, වෙබ් සර්වර් එකක් ඕනේ. right? වෙබ් බ්‍රවුසර් එකක් වුමනා නැහැ හොස්ට් කරගන්න. right? වෙබ් බ්‍රවුසර් එක අපිට මොකටද ඕන වෙන්නේ? හොස්ට් කරලා තියෙන වෙබ්සයිට් එකක් යූසර් කෙනෙකුට බලා ගන්න බ්‍රවුසර් එකක් වුමනා. right? ඒක නිසා 35ට බ්‍රවුසර් එක වුමනා වෙන්නේ නැහැ. BCD කියන දෙවෙනි උත්තරේ තමයි අපිට අරගන්න තියෙන්නේ. right. 36 පසුබිම් වර්ණය කහපාට ලෙස සැකසීමේදී නිවැරදි HTML කේතය. ඔව් body කියන component එක තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. එතනදී background කියන කෙනා තමයි අපිට පාට කියන එක manage කරලා දෙන්නේ. right? තප්පරකින් තමයි background PG color. body එකේ background වලට වඩා BG color එක පැත්තට තමයි යන්නේ. ඔව් මේකේ style එකක් පාවිච්චි කරලා තියෙනවා නේද මයි. ඒක නම් ටිකක් syllabus එකෙන් පිට පැනපු තැනක් තියෙන පුතේ. right? ඒ කියන්නේ එතෙන්දී අපිට අල්ල ගන්න වෙන්නේ body එකේ ওই background color එක change කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් BG color එක. එහෙම වුණාම මෙයයි අස් වෙනවා. මෙහෙම කතා බහක් ගියාද දන්නේ නැහැ. right? ඒ කියන්නේ background කියන tag එකක් නැහැ ඊළ yellow කරන්න. ඒ අණුව අරගත්තම මෙයා තමයි හරි වෙන්නේ. right? එතකොට 36 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අපිට 4 විදිහට තමයි ගන්න වෙන්නේ. හැබැයි ඒක එච්චර හොඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ඔය කියන ස්ටයිල් කියන එකනත් එක්ක අපි කතා බහ කරනවා හරි අඩු කියන කතා කරන්නේ නැතිම තරම්. 37 අධිසන්ධානයක් නිර්මාණය කිරීම සඳහා නිවැරදි HTML කේතය කුමක්ද? ඔව්. එතකොට anchor tag එකක් අපිට ඕනේ. ඒ anchor tag එක ඇතුලේ href කියන attribute එක තියෙන්න ඕනේ. ඊට පස්සේ anchor tag එක close වෙලා තියෙන්න ඕනේ. ඒ අතරමැද්දේ අපිට පුළුවන් ඔය කියන උවමනාව සම්පූර්ණ කරන්න. right? එතකොට href ඔන්න ඔය කියන කෙනා තමයි උත්තරේ වෙන්නේ. 38 HTML හි BR tag එකේ බලපෑම කුමක්ද කියලා අහනවා. BR tag එකක් පාවිච්චි කරන්නේ line එකක් break කරන්න. right? ඒක බොහොම පැහැදිලිව පේලි කඩනයක් ඇතුළු කිරීම කියන එක ගන්න පුළුවන්. පිටු කඩනයක්වත් කොටස් කඩනයක්වත් වරහන් කඩනයක්වත් නෙවෙයි. වරහන ඇතුළු කිරීමක්වත් නෙවෙයි. right. 39 කතා කරලා තියෙනවා අනිෂ්ට මෘදුකාංග ගැන. Trojan horse පළමු දැක්මේදී ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස පෙනෙන නමුත් එය පරිගණකයේ ස්ථාපිත කරගත් හෝ ධාවනය වූ විට හානිකර වේ. ඔව් Trojan horse එන්නේ පොඩ්ඩක් genuine කියලා පෙන්නලා තමයි. නේද? ඒ වුණාට ඒක install වුණායින් පස්සේ තමයි Trojan එකේ තියෙන බරපතලකම අපිට තේරෙන්නේ. ජාලයක් මත වෝම්ට ස්වයං අනුරූපකරණය හෙවත් නැවත නැවත නිෂ්පාදනය විය හැක. ඒට කිසිදු මිනිස් ක්‍රියාවකින් තොරව ගමන් කිරීමේ හැකියාව. ඔව්. ඒකත් හරි. සාමාන්‍යයෙන් මේ වෝම් කෙනෙක් තමයි අපිට හිස රදය වැඩිම ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. right? පරිගණක වෛරසයක් ආසාදනය ඉතිරි කරමින් වැඩසටහනට හෝ ගොනුවකට තමාට සම්බන්ධ වෙමින් වෙනත් පරිගණකයකට පැතිර යාමේ හැකියාවක් සකසා ගනී. පරිගණක වෛරසයක් ආසාදනය ඉතිරි කරමින් වැඩසටහනකට හෝ ගොනුවකට තමාට සම්බන්ධ වෙමින් වෙනත් පරිගණකයකට පැතිර යාමේ හැකියාව සකසා ගනී. ඔව්. ඒක හරි. ඒ කියන්නේ ඔක්කොම ටික නිවැරදි. අන්තිම ප්‍රශ්නේ 40 පහක් දැක්වෙන ක්‍රියාකාරකම් සලකා බලන්න.
පුද්ගලිකු බලපත්‍රයක් නොමැතිව වාණිජ මෘදුකාංගයක් භාවිත කිරීම මේකට අහලා තියෙන්නේ සාර ධර්ම වලට පටහැනියයි සැලකිය හැක්කේ කවරද කියලා. කියන්නේ ethical issues. බලපත්‍රයක් ළඟ නැතිව පාවිච්චි කරන එක legal issue එකක් කියලා ඇඩ්‍රස් කරන්න පුළුවන්. ethical issue එකක් කියලා ඇඩ්‍රස් කරන්න පුළුවන්. මොකද ඒක අර අපේ ප්‍රතිපත්ති වලට පැටහැනිව අපි කතා කරා. right? ඒකට මෙයා unethical එක හරි. පුද්ගලික වෙනත් අයගේ login විස්තර භාවිතා කිරීම unethical. ව්‍යාපාරයක් ගනුදෙනුකරුවෙකුගේ එකඟතාව නොමැතිව එම ගනුදෙනුකරුවන් පිළිබඳ තොරතුරු අන් අයට අනාවරණය කිරීම. ඔව් ඒකත් unethical නේද? පුද්ගලයෙකු වෛරස නිර්මාණය කර එය අන් අයගේ පරිගණක වලට පැතිරවීම. ඒකත් unethical දෙයක්. එතකොට සියල්ලම නිවැරදි කියලා ඔයගලන්ට ගන්න සිද්ධ වෙනවා. හරි. එතකොට අපි ප්‍රශ්න 40 කතා බහ කරලා ඉවර වුණා. කොබලන්න 40න් 40ම ආපු කෙනෙක් ඉන්නවද? හ්ම්. 40යි 35යි අතර හේසර හොඳයි. දිනෙත් හොඳයි. හරි. ඒකට ඕක ලකුණු කරගන්න 40න් කීයද කියලා දාගන්න. සංදීප් බොහොම හොඳයි. හොඳ ලකුණක්. හරි. අපිට ඊළඟට කරන්න තියෙන්නේ සෙකන්ඩ් පේපර් එකේ දේවල් ටික. අපි ඒකේ මොනවද තියෙන්නේ කියලා. right. හරි. පළවෙනි ප්‍රශ්නේ කොටස් 10 තියෙන එක අපිට ගොඩක් කතා කරන්න වෙන එකක් නැති වෙයි. මොකද වසන්තගේ සයන්ස් ක්ලාස් එකකට යන්න බලාගෙන කට්ටිය ඉන්නවා. අපි ඉක්මනට මේක කතා බහ කරමු. ඉවත් කළ හැකි ගබඩාකරණය කියන්නේ removable storage. ඔකේ තියෙන වාසි දෙකක් තමයි ඉල්ලන්නේ. මම ඉංග්‍රීසි මීඩියම් අය ඉන්න නිසා ඒගොල්ලන්ට මේක පෙන්වන්න සිංහල මීඩියම් අයට උත්තරේ මම කියන්නම්. right අපිට උපස්ත කරගන්න උදව් කරනවා, බෑකප් කොපීස් තියාගන්න උදව් කරනවා කියන එක තියෙනවා. අපිට පුළුවන් ගබඩා කරන ධාරිතාව අඩු වැඩි කරන්න. right ඊළඟට දත්ත අනුපිටපත් අපිට කීපයක් තියාගන්න උදව් කරනවා. right ඊළඟට අපිට පෙන් ඩ්‍රයිව් එකකටම දාලා තියෙනකොට ඒක අපි ගාව තියෙන නිසා අනවශ්‍ය විදිහේ දත්ත වලට පිවිසීමේ හැකියාව නැති වෙනවා. ඒ වගේම පරිගණක අතර දත්ත හුවමාරුවටත් ඒක උමනා වෙනවා. right එතකොට ඔයගලන්ගේ වාසි දෙකයි අහලා තියෙන්නේ, ලකුණු දෙකක් දෙන්න. දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා පහත් දැක්වෙන එකෙක් සිදුවීමේ දත්ත සම්ප්‍රේෂණ ආකාරය ඒකපතද අර්ධ ද්විපතද නැතහොත් ද්විපතද යනුවෙන් වර්ග කරන්න. රූපවාහිනී වැඩසටහනක් නැරඹීම පැහැදිලිවම අර්ථ ද්විපත. right ඊළඟට දුරකථන සංවාදයක් පැහැදිලිවම ද්විපත ඩුප්ලෙක්ස්. right ළමයි රූපවාහිනී වැඩසටහනක් එක්ක එන එක සිම්ප්ලෙක්ස් නේද? ටවර් එකේ ඉඳලා අපි ගාවට එනවා, අපිට බෑ ටවර් එක පැත්තට කමියුනිකේට් කරන්න. එයා සිම්ප්ලෙක්ස්. දුරකථන සංවාදයක් ඩුප්ලෙක්ස්. ඩුප්ලෙක්ස් කියලා කියන්නේ එකම අවස්ථාවේ දෙපැත්තටම
කමියුනිකේෂන් තියාගන්න පුළුවන් සංනිවේදනය කරගන්න පුළුවන් half duplex කියන්නේ මොකක්ද සලකනු ලබන අවස්ථාවකදී විතරක් එක් පැත්තකට කමියුනිකේෂන් සිදු කිරීමට හැකියවීම. ඒක දෙපැත්තටම පුළුවන් සලකන වෙලාවකදී එක පැත්තකට විතරයි. එතකොට A කියන්නේ සිම්ප්ලෙක්ස් ඒකපත B කියන්නේ ඩුප්ලෙක්ස් ද්විපත. right ලකුණු දෙකයි. ඊළඟට අහනවා ඔබ සාප්පුවකින් භාණ්ඩ කිහිපයක් මිලදීගෙන ඇතයි සිතන්න අයකම විසින් බිල්පත නිකුත් කර ඇත. බිල්පතේ දැක්වෙන මුදල වැරදි බව ඔබ අනාවරණය කරගෙන ඒ බව අයකම වෙත දන්වා ඇත. ඔබ පද්ධතියක් යයි උපකල්පනය කර මේ සිදුවීමේ ආදානයේ ක්‍රියාපිළිවෙල සහ ප්‍රදානය හඳුනා ගන්න. right. එතකොට ආදානය මොකද්ද? මේ කියලා තියෙන කතා බහේ තමයි ආදානයේ ක්‍රියාපිළිවෙල ප්‍රදානය ඔයාලට තෝරන්න කියලා තියෙන්නේ. ඒත් භාණ්ඩ කීපයක් මිලදීගෙන ඇතයි සිතන්න කියලා අපිට කියලා තියෙන්නේ. අයකම විසින් බිල්පත නිකුත් කර ඇත. බිල්පතේ දැක්වෙන මුදල වැරදි බව ඔබ අනාවරණය කරගෙන ඇත. කරගෙන ඒ බව අයකම වෙත දන්වා ඇත. ඔබ පද්ධතියක් ඒ උපකල්පනය කර මේ සිදුවීම ආදාන ක්‍රියාපිළිවෙල ප්‍රදානය හඳුනා ගන්න කියලා කියන්නේ. එතකොට ඉන්පුට් එක විදිහට අපි අරගන්නවා bill information right okay ආදානය වෙනවා item වල තොරතුරු ඇතුළත් bill එකේ බිලෙහි දත්තේ උමනා වෙනවා process කරන්නේ මොකද්ද summing up the purchase prices together and compare this with the amount in the bill to check whether it is correct or wrong දැන් මේ බිල වැරදි කියලානේ කියන්නේ. ඒක නිසා සිස්ටම් එකෙන් අදාළ භාණ්ඩ ටික හොයාගෙන අදාළ quantities වලින් settle කරලා තියෙනවා. ඒක තමයි process එක වෙන්නේ. Inform the cashier about the fault. ඒ කියන්නේ cashier සිද්ධ වී තිබෙන අකරදැබ්බේ නැත්නම් සිදුලා තියෙන වරද දෝෂය ගැන කීම තමයි output එක විදිහට ඔතනදී අපිට දකින්න හම්බෙන්නේ. රයිතර ඔය තුන් දෙනා හරියට ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට හතරවෙනි එක අහනවා අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සැකසීමේදී හා නිකුත් කිරීමේදී තොරතුරු හා සංවේද තාක්ෂණය යොදාගත හැකි වාසි දෙකක්. ඔය විතර වාසි ලිස්ට් එකක් කියලා තියෙනවා. speed and efficiency. ඉක්මන් සහ කාර්යක්ෂම වීම. it reduce the paperwork නේද කඩදාසි සම්බන්ධයෙන් අපිට ගණන් කරන්න තියෙන තැන්. lazy කරනවා. It increase the productivity. කොහොමද? අපිට පුළුවන් ඵලදායීතාවය වැඩි කරගන්න. Easy to analyze the result. Results බොහොම ලේසියෙන් analyze කරගැනීමේ හැකියාව තියෙනවා. Increase accuracy නිර්වද්‍යතාවය ඉහළ දාන්න පුළුවන්. Result can be known from the website by 24/7. website එකක් හරහා තියෙන නිසා පැය 24ෙම දවස් 7ෙම තොරතුරු access කරන්න පුළුවන්. හරිද? ඕවයින් කැමැති දෙකක් නේද? ලබා දෙන්න පුළුවන්. right. ද්විමේ සංඛ්‍යාව ෂඩ්දශමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරලා අපි නතර කරමු කතා බහ. ද්විමේ සංඛ්‍යාව තමයි 1.1.1.1.1 අපි වෙන් කරන්නේ 4 කොටවල් වලට. ඒවයේ ස්ථානීය අගයන් 1 2 4 8 මෙයත් එමය 1 2 4 8 right එතකොට මෙතන නිරූපණය වෙනවා 8යි 4යි 12යි 2යි 14යි 14 කියලා කියන්නේ e මෙතනින් සෙටල් වෙනවා 8යි 4යි 12යි ඉතුරු දෙක නැහැ 8යි 4යි 12යි කියලා කියන්නේ 12 කියන්නේ c right එතකොට උත්තරේ එන්නේ CE16 කියලා right ඔව් මෙතන ඇවිල්ලා තියෙනවා CE16 කියලා තමයි උත්තරය ඇවිල්ලා තියෙන්නේ හරි එහෙමනම් අපි අදට මෙතනින් කතා බහ නතර කරමු ඊළඟ සතියේ 5 මාර්ට් අපි හම්බෙන්න දැන් right 5 මාර්ට් එනවා මේ පේපර් එක කරලා ඉවරයි ඊළඟ පේපර් එකට යන්න අනිවාර්යෙන් right 2011 නේද කතා කරන්න ඔව් 2011 මේක ඉවරයි 2011 try කරන්න අනිවාර්යයෙන්
හරි එහෙනම් මම අතට මෙතනින් සෙෂන් එක නතර කරනවා thank you very much හැමෝටම ඊළඟ සතියේත් මේ වෙලාවටම අපි හම්බෙනවා ඔන්ලයින්